समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්මස්සවන අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං ව්‍යාබාධ විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannූපන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගත යුතු තියෙනවා. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව අපි ඇති කරගත යුතුයි. අද කාලීනව අපිට මුහුණ පහන්නට සිද්ධ වෙලා තියෙන නොයෙකුත් ආකාරයේ ව්‍යසනකාරී තත්ත්වයන් සමග නොයෙකුත් ආකාරයේ විතර්කයන් පහළවීම සිද්ධ වෙනවා අපේ චිත්තසංතාන තුළ. ඒ විතර්කයන් ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ එන නොයෙකුත් විතර්කයන් අපේ ජීවිතය තුළ සිද්ධ වෙන විපර්යාස වලට සිද්ධ වෙන නොයෙකුත් ආකාරයේ වෙනස්වීම් වලට අති ප්‍රබලව හේතුවෙන බව අපේ තුළින් අත්දැකලා තේරුම් ගන්න ඕනේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සහ අනෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා කියලා විතර්කයන් කොටස් තුනකට බෙදෙනවා. එතකොට මේ බෙදෙන කුසල පැත්තෙන් කොටස් තුනයි, අකුසල පැත්තෙන් කොටස් තුනයි. ඉතින් මේ විදිහට කොටස් තුනකට බෙදෙන මේ විතර්කයන් පිළිබඳව අපි හරියට හිතලා බැලුවොත් මෙතකොට ඔක්කොම 6ක් වෙනවා. මේ 6 ගත්තහම ඒ තමයි අපිට මූලිකව ප්‍රවේශම් විය යුතුව තියෙනවා. අකුසල පැත්ත ගැන හිතලා බලපුවාම ඒ විතර්කයේ ස්වභාවය හරියට නිකන් අපි කලින් දවසෙත් කතා කරා. මේ අපිව මහ බරපතල තැනකට ඇදලා දාන බලවේගයක් වගේ. ඒ බලවේගය නිර්මාණය වෙන්නේ නොදැනීම අපේ තුලින්මයි. මේ බලවේගය නිර්මාණ කරගත්තොත් යම් හේයකින් ඉන්නේ කොතනද, කරන්නේ මොනවද, වෙන්නේ මොනවද කියලා දන්නේ නැති තත්යකට පත් වෙන්න පුළුවන් බවත් අපි මතක් කරා. මේ හැඟීම තද බල විදිහට තියෙන්න ඕන. සමහර වෙලාවට අපි දන්නවා ඊටාම ධර්මදරව කටයුතු කරන සමහර භික්ෂුන් වහන්සේලා පවා සමහර වෙලාවට ඊටාම දැඩිව කියනවා මෙන්න මේ විදිහට වෙන්න ඕන, මේ විදිහට වෙන්න ඕන, මේ විදිහට වෙන්න ඕනි කියලා. ඉතා දැඩි ප්‍රකාශ නිකුත් කරනවා. මේ එහෙම කරමින් ඉන්නේ ඒක සැබෑවටම, ඒක බොරුවට නෙවෙයි, සැබෑවටම මේ වගේ වෙන්න ඕනේ කියලා උපදෙස් දෙමින් ඉඳලා කාලානුරූපව ගැඹුරු ධර්මය පවා කතා කරපු සමහර ස්වාමීන් වහන්සේලා චීවරය පවා අයින් කරලා සමහර කෙලෙස් වලටම වැටෙනවා. ඒක මේ බණ කියන මටත් විය හැකිව තියෙන දෙයක්, පොදු දෙයක්. මොනවා වුණොත්ද ඒ ඕගයන් පටන් ගන්නකොට නැත්තම් පුංචියට මහා විස දේවල් ආරම්භ වෙනකොට ඒ ආරම්භ වෙන තැන කඩලා දැම්මේ නැත්තම් අපේ පින්නත්නි අපි ලොකු අපහසුතාවයන් වලට පත් වෙනවා. එන්න ඒ ක්‍රියාවලිය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි මේ ප්‍රහාණ සංඥාව පිළිබඳව කතා කරමින් ඉද්දි මේ විතර්කයේ ලක්ෂණ ගැන අපි තව ටිකක් කතා කරන්න ඕනේ කියලායි මට හිතුනේ. මොකද මේ වගේ භයානකකමක් තියෙනවා. අති භයානකකමක් තියෙනවා. ඒ භයානකකම අපි තේරුම් ගන්නම ඕනේ. එහෙම නැත්තම් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. මේවා අපේ ජීවිතයට
උදාහරණ සහිතව තමන්ගේ ජීවිතය ගැන අතීතය ගැන හිතලා බලලා උදාහරණ සහිතව තීරණය ගන්න ඕන. යෝගියෙක් විදිහට තමන්ව තේරුම් අරගෙනයි ජීවත් වෙන්න ඕන. තමන්ගේ ජීවිතයේ සැබෑ ස්වභාවය පිළිබඳව හොඳින් තේරුම් අරගෙන ජීවත් වෙන කෙනාට ඉතාමත් පැහැදිලිව තමන්ගේ ජීවිතය යා යුතු තැනට අරගෙන යන්න පුළුවන්. ඉතා පැහැදිලිව පුළුවන් ඒ ක්‍රියාවලිය තේරුම් අරන් තියෙනවා නම් නිදහස් කරගන්න තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතා පැහැදිලිව. ඉතින් ඒක තමයි මම මතක් කරන්නේ හැමදාමත් මේ පින්වන්ත අයට තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ ක්‍රියාවලිය තමන් තුළ සිද්ධ වෙමින් තියෙන මේ ක්‍රියාවලීන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අහලා දැනගත්තහම මෙන්න මේ දේ තමයි වෙන්නේ මේ දේ තමයි වෙන්නේ කියලා. දැන් උදාහරණයක් අපි මේ දැන් කතා කරන්න යන විතර්කයේ ස්වභාවය තමයි ගත්ත අරමුණේ නැවත නැවත හිත නංවන එක. එතකොට ඒකත් එක්ක වෙන්නේ මොකද්ද? ඒ අරමුණේ නැවත නැවත හිත නංවනකොට මේ හිතේ තියෙන එක තව ස්වභාවයක් තමයි ඒක ප්‍රබලත්වයට පත් වෙන එක. අපි දන්නවා තරහෙන් යම් දෙයක් ගැන හිතන්න ගියාම ඒ තරහ වැඩි වෙලා යම් කිසි ක්‍රියාත්මක භාවයකට යනවා. රාග ආදී කෙලෙස් ධර්ම නැත්තම් ලෝභයෙන් යම් කිසි දෙයක් හිතන්න ගත්තාම, ඊර්ෂ්‍යාවෙන් යම් කිසි දෙයක් හිතන්න ගත්තාම ඒ හිතපු හැම දෙයක්ම මොකද වෙන්නේ? ටික ඒකට අදාළ හැඟීම් වර්ධනය වෙනවා. අන්තිමට සැඩ පහරකට අහු වුණා වගේ ගහගෙන යනවා. හරියට නිකන් මොකක් වගේද? අන්තිමට වෙන්නේ තමන්ම නිර්මාණය කරපු හරියටම නිකන් මම තමන්ම නිර්මාණ කරපු කියලා කියනකොට හොරෙක් හදනවා නම් යම් කිසි කෙනෙක් දාමරිකයෙක් හදනවා නම් යම් කිසි අම්ම කෙනෙක් කියන්නකො දාමරිකයෙක් හොරෙක් යම් කිසි කෙනෙක් නිර්මාණය කරනවා නම් නුගුණ තියෙන පුද්ගලයෙක් අන්තිමට එයා මොකද කරන්නේ? තමන්ටත් ඒ නිර්මාණය කරන කෙනාටත් ප්‍රහාරය එල්ල කරනවා අන්තිමට. අන්න ඒ වගේ තමයි අපි තුල පුංචියට එකතු වෙන්න පටන් ගන්න මේ පුංචි විතර්කයට ඉඩ දුන්නොත්, අපි තුලම පුංචියට පටන් ගන්න මේ පුංචි විතර්කයට ඔහේ ඉන්න ඉඩ දුන්නොත්, ඉවසලා හිටියොත් කියලා කියන්නේ ඒකයි. එතකොට එහෙම හිටියොත් අපේ පින්නත් මොකද වෙන්නේ? ලොකු අලාභයක් සිද්ධ වෙනවා තමන්ට. දන්නේම නැතුව මොකද වෙන්නේ? මේ විතර්කය නැවත මේකේ නංවලා මොකද වෙන්නේ? හානියක් වෙනවා. වෙන හානිය තමයි තමන් කුසලයේ ඉදිරියේ සම්පූර්ණයෙන් පරාජයට පත් වෙලා අකුසලයේ ජය ගන්නවා. ඒ අකුසලයේ ජය අරගෙන මොකද වෙන්නේ? ඒ අකුසල් හැඟීම ක්‍රියාත්මක භාවයට යනවා. ප්‍රාණඝාත විදිහට හෝ අදත්තාදාන විදිහට හෝ කාමයේ වර්ධවා හැසිරීම තත්ත්වයට හෝ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, සුරාපානය වැනි ලොක්කොම අනර්ථයක් වෙන්න තියෙන අනාගත ජීවිතයේ අති විශාල අනර්ථයක් වෙන්න තියෙන තත්වයකට පත් වෙනවා. ඉතින් එවැනි තත්වයකට පත්වීම තමයි අපිට තියෙන බරපතලම ගැටලුව. ඒක අපි මතක තියාගත යුතු තියෙනවා. අපිට අපේ ජීවිතය අනවශ්‍ය විදිහට අපේ හිත් කැළඹිලා අපි යම් බරපතල තත්වයකට පත් වෙන එක. ඉතින් මෙන්න මේ නිර්මාණය වීම අපි දන්නවා. දැන් වාහනයක රෝදයක හරි වාහනයක කොහේ හරි තැනක අමුතු සද්දයක් එනවා. සද්ද එන්න වැඩි වෙනවා. අපි නිකන් යකඩයක වදින වගේ සද්දයක් ආවොත් ඒක ඉක්මනට බලන්න ඕනේ. එහෙම නැතුව ඒකත් එක්ක ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකේ බරපතල ව්‍යසනකාරී තත්වයකට පත් වෙනවා. ලොකු ප්‍රශ්නයකට යනවා. ඉතින් ඒක හින්දාම අපි බලන්න ඕනේ. හරියටම බලන්න ඕනේ. ඒක හින්දා ඒ වාහනේ ලොකු දෙයකට වැටෙන්න ඉස්සෙල්ලා අපි හරියටම බලලා පුංචි තැනදීම ඒ ශබ්දය නැති කරගන්න. ඒවා කරන්න අපිට හැඟීම් තියෙනවා පින්වත්නි. යම් ආකාරයක පුංචි අසනීපයක් එනකොට ඒක ලොකුවට වර්ධනය වෙන්න ඉස්සෙල්ලා බෙහෙත් තරම් හොඳ කරගන්න, වාහනයක සද්දයක් එද්දී ඒක ඒ විදිහට අඩු කරගන්න. ඒ වගේ ජීවිතේ නොයෙකුත් දේවල් පිළිබඳව අපිට මානසිකාර තියෙනවා. අන්න ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ඒ මානසිකාර අපිට හැදුනේ කොහොමද? ඒ ක්‍රියාවලිය අත්දැකලා. දැන් වාහනයක් අලුතෙන් ගත්ත කෙනෙකුට සද්දයක් එනකොට බය හිතෙනවා. ඒක මොකෙන් එනවද කියලා දන්නේ නැතුව. හැබැයි පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ මෙවැනි ශබ්ද පිළිබඳව යම් විදිහකින් තේරුම් අරගෙන පස්සේ ඒක හදන්න මොකද ඒ සද්ද ආවේ කියලා
ඕක මේ අහවල් දෙයෙන් එන සද්දය කියලා දැනගත්තට පස්සේ ඒක එක සැරයක් දෙසරයක් හැදුවට පස්සේ ඊළඟ සැරේ සද්ද එනකොට දන්නවා මේ අහවල් දෙයෙන් එන සද්ද කියලා දන්නවා. ඒක හදන්න මෙච්චර කාලයක් ගන්න ඕන. ඔහොම තියාගෙන දිව්වට කමක් නැහැ. හැබැයි මෙච්චර කාලයක් දුවන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් එයා දන්නවා. අන්නේ දන්නේ කොහොමද? ඒ දන්නේ අත්දැකීමෙන්. හරිද? ඒකත් එක්ක ඒක ඊට පස්සේ සද්දේ නැති වෙන විදිහට හදලා ඒ අත්දැකීම නිසා අපිට මානසිකාරයක් හටගෙන. එතකොට අපි අවධානයෙන් හිටියොත් අපේ ක්‍රියාවලීන් ගැන පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන හැටි. යමක් අවිද්‍යා මිශ්‍රිත යමක් නැවත නැවත මෙනෙහි කරනකොට. හරිද? අවිද්‍යාවෙන් යුක්ත යමක් නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අන්න ඒ මෙනෙහි කිරීමත් එක්ක ඒ අදාළ වූ අකුසල හැඟීම ඒ චේතනාව තියෙන ප්‍රබලත්වය ඒ මෙනෙහි කරන වාරයක් ගානේ වැඩි වෙනවා. ඒක අපි හොඳටම දන්න දෙයක්. එහෙනම් වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒක ප්‍රබල වෙනකොට අපිට ඉවසගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නැති වෙනවා. අපි කියන ඉවසීමේ සීමාව පැන්නා කියලා. ඉතින් ඕවා හොඳට දැනගන්න ඕන, හොඳට තේරුම් ගන්න ඕන. හොඳට තේරුම් අරගෙන හොඳට දැනගෙන අපි මොකද කරන්න ඕන? අපේ ජීවිතය හරියටම හදාගන්න ඔය ක්‍රියාවලිය දැනගත්ත අපි පුංචි දෙයකටවත් ඉඩ තියන්නේ නැතුව පින්නත් නේ. පුංචි දෙයකටවත් ඉඩ තියන්නේ නැතුව තරහක් ආවොත් ඒ විතරක නැවත හට ගන්න බව දන්නවා. ඒක නිකන් ඒක මෙහෙම දිගටම යනවා කියලා Tamanට දැනෙන්න ඕනේ. ඒවා නැවත මේ හිතේ වැඩේම අරමුණු නංවන එක. හිත මගේ දෙයක් විදිහට බලන්න ගියාම තමයි මේක තේරෙන්නේ නැත්තේ. අනුන්ගේ ක්‍රියාවලියක් දැනතම් මොකක් හරි සිද්ධියක් සිද්ධ වෙන විදිහ අපි බලාගෙන ඉන්නවා. හරියට අලුතෙන්ම තියෙන දෙයක් අපි ගමු මේ වර්තමාන උදාහරණයක් දුරකථනයක් අරගන්නවා. ඒකේ කවුරු හරි කෙනෙක් අලුතෙන්ම ජංගම දුරකථනයක් ගන්නවා. අපි හිතමුකෝ ඔය තිරේ තියෙන දුරකථනයක් ලොකු එකක් අරගෙන මේකේ එයා මොකද කරන්නේ? මේක ගවේෂණය කරනවා. මේකේ එක තැනක් ඔබපුවාම මොකද වෙන්නේ? මේ බටන් එක ඔබපුවාම මොකද වෙන්නේ? මේකට මොකද වෙන්නේ? ඔක්කොම එයා කරලා බලලා දැනගන්නවා. හරි. ඒක ගැන හරියට ගවේෂණශීලීව ඉන්නේ. අන්න ඒ වගේම Tamanට පුළුවන්කම තියෙනවා නම් Tamanගේ ජීවිතයේ වෙන දේවල් දරුණු වෙච්ච අතීතයේ දරුණු වෙලා ඇත්ත වැහිලා ගිහිල්ලා පිස්සු හැදුනා වාගේ ජීවත් වෙච්ච යුගයන් තියෙනවා Tamanගේ ජීවිතයේ. Taman හොද්දට හිතලා බැලුවොත් ඒක තේරුම් ගන්න පුළුවන් වුණේ වචනේ හරි වටිනවා යෝගියෙකුට. මගේ අතීතයේ මම පිස්සු වගේ ජීවත් වෙලා තියෙනවා. මේ වර්තමානයේත් වෙලාවකට මම පිස්සු වගේ ජීවත් වෙනවා. හරිද? මේක හරි වටින දෙයක්. මොකද මේ පිස්සු ගතිය කියන එක වගේ නිකන් අකුසලයට ඇත්ත සම්පූර්ණයෙන් වැහෙනවා අපේ පින්නත්. ඒ ගැන සිහිය අපිට හරියට තියෙන්න ඕනේ. හොඳට ඒ සිහිය තියෙන්න ඕනේ. මේ ඇත්ත මතක් වෙන්නේ නැති ගානට එනවා අකුසලයේ ප්‍රබල වෙද්දී. අපිම කියනවනේ වෙලාවකට ඔකත් අපි නොදන්න දෙයක් නෙවෙයි. මොනවා වුණාද දන්නේ නැහැ. මොකට ඒ වෙලාවේ මොනවා වුණාද දන්නේ නැහැ කියලා කියනවා අපි. සමහර වැරදි කරලා කාට හරි බැනලා ගහලා නැත්නම් වෙනත් වැරදි කරලා මන් දන්නේ නැහැ මට වෙච්ච දේ මට මොනවා වුණාද කියලා මංවත් දන්නේ නැහැ. අන්න ඒ තමයි අකුසලයේ හැටි. ඒක මංවත් දන්නේ නැහැ නෙවෙයි. ඒක දැනගන්න ඕන අපි අකුසලයයි මේ දේ කරන්නේ කියලා. එහෙනම් ජීවිතේ Tamanට මේ ජීවිතේ නිකන් මොකක්ද දෙයක් මත හිර වෙලා නිකන් ඕගයකට අහු වුණා වගේ සැඩ පහරකට අහු වුණා වගේ සමහර දුස්සීල මිනිසුන්ගේ සමහරට අගුණ තියෙන මිනිසුන්ගේ ග්‍රහණයට ලක් වෙලා නිකන් තල්ලු වෙලා වගේ ගිය කාලයක් තියෙන්න පුළුවන් කෙනෙකුට. අන්න එහෙම තල්ලු වෙලා වගේ ගිය කාලයක් තියෙනවා නම් අන්න ඒ කාලෙදී ඒක සිද්ධ වුණේ කොහොමද කියලා තමන්ම හිතලා බලන්න. සමහරට හොඳ අය තමන්ගෙන් මගේ හැරිලා තියෙන්න පුළුවන්. හොඳ දේවල් කරන එක විශේෂයෙන් කාලය නිරපරාධි සමහර දේවල් වලට ලොකු කාලයක් ගත වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි ඊටාම හොඳින් හිතලා බලනවා. මේ ජීවිතයේ සැබෑවටම මට මේ අවශ්‍යතාවය මේ හැකියාව මේ වගේ මට මාව පාලනය කරගන්න බැරි තත්යකට පත් වුණාද? මගේ අවශ්‍යතාවයන් තියෙද්දි මගේ හැකියාවන් වර්ධනය කරගන්න බැරි වුණාද? මේ කොටම හේතුව බලනකොට විතර්කයන් අධ්‍යාපනය ලබන කාලේ ඉඳන්ම
තමන්ගේ ජීවිතය ගැන හිතලා බලනකොට මේ වැරදි විතර්කය මොකද කරේ මම දන්නේම නැතුව මගේ හිතේ නැగి ඇවිල්ලා මේක ප්‍රබලත්වයකට පත් වුණා. ඒ වගේමයි කුසලය. ඔන්න ඔය දෙක හරි වැදගත් දැනගෙන තබා ගැනීම ඉතාම වැදගත්. කුසලයත් ඒ වගේම මොනවාද? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. මූලිකව ඉතින් ඒ වගේ මේ ජීවිතේ අපිට මේ කාම වස්තුන්ගෙන් අයින් වෙන්න ඕනේ කියන සංකල්පනාව. ඒ වගේම මෛත්‍රී සහගත සංකල්පනා, ඊළඟට අවිහිංසා සහගත සංකල්පනා, මේවා ප්‍රධාන සංකල්පනාවන්. අර කාම ව්‍යාපාද විහිංසා කියලා කියන සංකල්පවලට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන ඒවා එකට එන්නේ නෑ. මෛත්‍රියත් එක්ක තරහා එන්නේ නෑ. එතකොට අවිහිංසාවයි හිංසාකාරී හැඟීමයි එකවර උපදින්නේ නෑ. මේ දෙක වාර දෙකකදී උපදනා වූ මේ හැඟීම්. එතකොට මේවා ගැන අපි හොඳට තේරුම් ගත්තොත් අපිට පැහැදිලි විසඳුමකට එන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ අකුසලයකට යට වෙලා ඉන්න කෙනෙක් මොකද කරන්න ඕන? ඔන්න තේරෙනවා. අකුසලයකට යට වෙලා මං දැන් ඉන්නවා. ඒ ඉන්නකොට මෙයා මේ ක්‍රියාකාරීත්වය ගැන දන්නවා නම් මේ අකුසලයේ යට වෙලා ඉන්න කෙනා මේක අඩු කරගන්න, මේක නැති කරගෙන මොහොතකට හරි මේක යටපත් කරගෙන ජීවත් වෙන්න නම් මම මොකද කරන්න ඕනේ? මේ අකුසලයට වඩා ඒ අකුසලයට අදාළ සහ ප්‍රතිවිරුද්ධ. උදාහරණය මෛත්‍රිය සහ තරහා වගේ. මෛත්‍රිය තියෙන තැනක තරහා එන්නේ නැහැ. තරහා තියෙන තැනක මෛත්‍රිය එන්නේ නැහැ. ඒතර මෛත්‍රිය නැවත මෙනෙහි කරලා මෛත්‍රී හැඟීම වර්ධනය කරගත්තොත් අන්න එයාට කිසිම විදිහකින් තරහ එන්නේ නෑ. ඒ අදාළ වෙලාවට මෛත්‍රිය තියෙන තාක්කල්. හැබැයි මෛත්‍රිය අඩු වෙච්ච ගමන් ඊළඟ මොහොතක හරි තරහා ඉස්මතු වෙන්න පුළුවන්. එක හිතක එකවර මේ දෙක එන්නේ නෑ. එතකොට මෛත්‍රී සහගත සිතුවිලි එන විදිහට හදාගත්තොත් අන්න තරහා කියන එකට එන්න ඉඩක් නැති වෙනවා. ඉතින් ඒකින්ද අපි මොකද කරන්න ඕනේ? මේ මෛත්‍රිය වැනි ගුණාංගය අපි වර්ධනය කරගත යුතු ගුණාංග නැවත මෙනෙහි කර ඒ චේතනාවට තියෙන බලවන්තභාවය වැඩි දියුණු කරගන්න ඕනේ. ඒ චේතනාවට තියෙන බලවන්තභාවය වැඩි දියුණු කරගන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් අපි සිද්ධ කරගන්න ඕනේ අති ප්‍රබල වූ අවශ්‍යතාවය ඒක. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔය තරහා වෙනුවට මෛත්‍රිය, ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව, ඒ වගේ අවශ්‍ය කරන කුසල හැඟීම් ඒ අදාළ තැනේදී එනවා. හරි, ඒ අදාළ තැනේදී එන්න ඕන. හරියට මෙන්න මේ වගේ ඔය ඊර්ෂ්‍යාව වෙනකොට ඔය ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව එන කෙනා අනුන්ගේ දියුණුවක් දැක්කම අපි දන්නවා පාර තොටක යද්දි අපි හිතමු කවුරු කෙනෙක් ලස්සනට ගයක් හදලා තියෙනවා අපේ ගමේ, අපිත් එක්ක හොඳට හිටිය පුංචි කාලේ ඉඳන් හිටපු ටිකක් දුප්පත් කෙනෙක් හොඳ ලස්සන ගයක් හදලා වාහනයක් අරගෙන තිනවා. අපි අවුරුදු ගානකට පස්සේ දකිනවා. මේ දැක්කහම ඔන්න මුදිතාව වර්ධනය කරලා නැති ඊර්ෂ්‍යාවට ඉඩ තියෙන මානසිකාරයක් තියෙන උරුම වෙලා තියෙන පුද්ගලයෙකුට ඒ ළඟින් යන කෙනත් එක්ක මෙයා ගැන කියන්නේ මොනවාද? කියවෙන්නේ මොනවාද? ඔය කට්ටිය හිටියේ මෙන්න මෙහෙම, ඔය කට්ටිය ඔහොම හිටියට දැන් මෙහෙමයි, ඔය කට්ටියගේ තාත්තා, ඔය කට්ටියගේ සීයා මෙන්න මේ වගේ දේවල් කරේ. හරිද? කොහේ හරි තියෙනවා නම් පුංචි හරි තැනක යම්කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් අතීතයේ තිබිලා තියෙනවා නම් ඒක ඉස්මතු කරලා පෙන්නනවා. ඒක ඉස්මතු කරලා පෙන්නලා මොකද කරන්නේ? අර කට්ටියට ඒකෙන් ඒ අන් අයට ඒක දැනෙන්න කියලා අපි දන්නේ නැහැ. හොඳට ගවේෂණය කරොත් උනේ මොකක්ද? අනුන්ගේ දියුණුව දැක දරා ගන්න බැරි වුණා දුක. අනුන්ගේ දියුණුව දැක දුක් දරා ගන්න බැරි වුණා. අන්න ඒ දුක් දරා ගන්න බැරි වෙනකොට මොකද කරේ? මේ ප්‍රශ්නය ඒ දුක දරන්න බැරි හින්දා කේලම කිව්වා. නැත්තම් ඔය විදිහට ඊර්ෂියාවෙන් ඔය වගේ එයාලගේ අතීත අඩුපාඩු කිව්වහම ඒ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඊර්ෂියා සහගතව පිච්චි දැවි ඉන්න හිතට කේලම් කිව්වහම හරි, එහෙම නැත්තම් කාගේ හරි අඩුපාඩුවක් කිව්වහම හරි මොකද වෙන්නේ? සැනසීමක් දැනෙනවා. නිදහසක් දැනෙනවා පොඩි. අන්න ඒ නිදහස, අන්න ඒ සැනසීම භුක්ති විඳීම සඳහා තමයි මේ තැනැත්තා මේක කියන්නේ.
කියවෙන්නේ. ඒක ඉතින් අකුසල ධර්මයක්. එතකොට අපි මොකද කරන්නේ මෙහෙම එකක් තියෙන අය මොකද කරන්නේ දැනගන්නවා මේක හරියන්නේ නැහැ මේකෙන් මට කිසිම ලාභයක් ලැබෙන්නේ නැහැ මේකෙන් මට කිසිදු ලාභයක් ලැබෙන්නේ නැහැ කියලා කල්පනා කරලා මේ වගේව එන එක නවත්තලා දාන්න ඕනේ. එහෙනම් එයා කල්පනා කරන මේ සමහර මිනිස්සු ඉන්නවලු මේ ලෝකේ නේද මේ තත්ත්වයට පත් වෙලා නැති හින්දානේ සමහර මිනිස්සු ඉන්නවලු මේ ඔය විදිහට මේ අනුන්ගේ දෙයක් දැක්කහම අනුන් දියුණු වෙලා තියෙනවා දැක්කහම අනේ මේ ලෝකෙ කොච්චරනම් දුක් විඳින මිනිස්සු ඉන්නවද මේ අපේ අය අපිත් එක්ක හිටිය අය මේ අය යන්තම් මේ දුකෙන් ගැලවිලා යම් ප්‍රමාණයක ලෞකික සැපයකින් ඉන්නවා මේ සම්පත් ලබාගෙන ඉන්නවා. ඉතින් සම්පත් නැතිකමෙන් කොයිතරම්නම් මිනිස්සු දුකෙන් ඉන්නවද මේ දුක් විඳින ලෝකේ මේ අය අපේ අය විදිහට හරි අපේ නොවන අය විදිහට හරි මේ විදිහට සැපයෙන් සිටීම කොච්චර දෙයක්ද කියලා හිත සතුටු කරගන්නවා. අන්න ඒ වගේ අන්න ඒ විදිහට හිත සතුටු කරගන්නවා වගේ අපිට පුළුවන්කම තියෙනවා නම් පින්වත්නි ඒක සතුට ඒ වෙලාවේ ඇති වෙනවනේ. දැන් මෙයා කල්පනා කරන්නේ මෙහෙම අය ඉන්නවලු. මේ ලෝකේ අනුන්ගේ සැප දැකලා සතුට වෙන අය ඉන්නවලු කියලා මොකද කරන්නේ? අන්න ඒ වගේ මෙනෙහි කිරීමක් ආරම්භ කරනවා. මුදිතාව ඇති වෙන විදිහට කෙනෙකුට දුකක් ඇති වුණොත් කෙනෙකුට දෝමනස්සයක් ඇති වුණොත් ඇති වෙන පීඩනය හොඳට මෙනෙහි කර මොකද කරන්නේ? ඒක Tamanට ලැබිච්ච දෙයක් වගේ හිතනවා. එහෙම හිතනකොට මොකද වෙන්නේ? අනේ මේ කාට හරි කොතන හරි පුංචි හරි සැපයක් ලැබී තිබීම මොන්න තරම් හොඳ දෙයක්ද කියලා Tamanටම වැටහෙන්න පටන් ගන්නවා. මොන්න තරම් ලාභයක්ද මොන තරම් හොඳ දෙයක්ද කියලා Tamanටම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම හැඟීමක් වෙනවා. ඊට පස්සේ අර ගේ ළඟින් යනකොට යාට සන්තෝෂයක් ඇති වෙන්නේ. අන්න ඒ විදිහට මේ මුදිතාව කියන එක වර්ධනය කරගන්නවා. ඊර්ෂ්‍යාව කියන එකට වඩා ප්‍රබලව මෙනෙහි කරලා. අන්න එහෙම කරගන්න ඕන කියන අදහස. එහෙම කරගන්න ඕන කියන අදහස අපිට එන්න ඕනේ. ඒක තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. හරිද? තරහ යනකොට තරහ වෙනුවට මෛත්‍රිය එන විදිහට මං හදාගන්න ඕනේ. මේ තරහ මේ විදිහට තදාංග වශයෙන් ප්‍රහාණය කරගන්න ඕනේ. විස්කම්බන වශයෙන් මේක ප්‍රහාණය කරගන්න ඕනේ. හරිද? මේක මෙහෙම ප්‍රබලව කරලා මේ කුසලය වර්ධනය වෙලා ඒක යනවා අකුසල මාත්‍රයකටවත් తాවකාලිකව ඉඩ නැති තත්වයකට ඒ දිගටම මේ කුසලයේ හිත නැగిලා තියෙන මට්ටමකට යනවා. අන්න එතකොට තමයි ඔය අර්පණා තත්ත්වයට ආවා කියලා කියන්නේ. ඉතින් එහෙම තත්ත්වයකට මේක පත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම තත්ත්වයකට පත් කරගන්න ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා අපිට පළවෙනියෙන්ම එන්න ඕන දේ තමයි අර අකුසල විතර්කය පහළ වෙනකොට මට එන්න ඕනේ මෙවැනි පරිසරයක් නිර්මාණය වෙනකොට කුසල විතර්කයක් පහළ වෙන විදිහට මගේ හිත සකස් කරගන්න ඕනේ කියලා. අන්න ඒ පළවෙනි ප්‍රහාණ සංඥාවේ තියෙන පළවෙනි දේ පිළිබඳ මානසිකාරය තමයි අපිට ඉතාම වැදගත් වෙන්නේ. මොකක්ද? තදාංග ප්‍රහාණය පිළිබඳ මානසිකාරය. මේක තියාගන්න ඕනේ නෑ. මේක අයින් කරන්නට පුළුවන්. මේක අයින් කරන්නට නම් මොකද කරන්න ඕනේ? ඊට ප්‍රතිවිරුද්ධ කුසලය මෙනෙහි කර මේක ඉවත් කරන්න ඕන. අන්න ඒ මානසිකාරය දැන්ට තියෙනවද කියලා බලන්න. ඉතින් මේක හොයාගන්නේ කොහොමද? ඔය මෙනෙහි කිරීම එක්ක අපිට මේ වගේ යම්කිසි ආකාරයක දැනීම් ඇති වෙලා තියෙනවද කියලා අපිම හොයාගන්නේ කොහොමද? අපිම හොයාගන්නේ ඒ අදාළ තැන්වලදී අදාළ සිතුවිල්ල මට එනවද කියලා මං විමසිල්ලෙන් ඉන්න ඕනේ. තරහ ඇති වෙන පරිසරයකදී මට තරහ අන් අයට තරහ ඇති වෙන මටත් අතීතයේදී තරහ ඇති වෙච්ච පරිසරයක් නිර්මාණය වෙනකොට සිතේ කරුණාව නැත්තම් මෛත්‍රිය වැනි ගුණාංගයක් වර්ධනය වෙලා අර තරහ යට කරනවද දැනට එහෙම යට කිරීමක් සිද්ධ වෙනවද කියලා අපි ගොඩාක් විමසිල්ලෙන් ඉන්න ඕන. එහෙම විමසිල්ලෙන් ඉඳලා එහෙම අකුසලය කුසලයෙන් යට කෙරෙන විදිහට අපේ මානසිකත්වය හදන්න ඕන. ඒක හදාගන්න අපිට මානසිකාරයක් එන්න ඕන. මම මේක හදාගන්න ඕන. මෙහෙම හදාගත්තොත්
මේ වැරද්ද මගේ පැත්තෙන් එන්නේ නෑ. මේක හදාගත්තොත් මගේ වැරද්ද නැති වෙලා යනවා. මේ වගේ වැරද්දක් එන්නේ නෑ. මේ වගේ සිතුවිලි ප්‍රබල වෙන්නේ නෑ. මේ මානසිකාරය හදන්න ඕන, මේ මානසිකාරය හදන්න ඕන කියලා සංඥාවක් Taman තුලින් එන්න ඕන. අන්න ඒක තමයි නාදිවාසේති කියලා කියන්නේ. ඒක තමයි කියන්නේ නාදිවාසේති කියලා. ඒ කියන්නේ එන අකුසලය ඉවසන්නේ නැහැ. ඒ වෙනුවට කුසල හැඟීම වර්ධනය කරලා තමන්ගේ පැත්තෙන් ඒක ක්‍රියාත්මක වෙන විදිහට සකස් කරලා බලාගෙන ඉන්නවා. එතකොට ඒක ක්‍රියාත්මක වෙනවා. පුදුම හිතෙනවා සමහර වෙලාවට මම මේ විදිහට යහපත් කෙනෙක් විදිහට හැසිරෙනවනේ කියලා. සමහර අයට මේ ප්‍රහාණ සංඥාව ඉපදිලා ඒක ක්‍රියාත්මක වෙනකොට පුදුම හිතෙනවා තමන්ට තමන් ගැන. ඒ කරේ වෙන මොකක්වත් නෙවෙයි. අපි මෙනෙහි කරලා අවශ්‍ය කරන චේතනාවන් ප්‍රබල කරගත්තා අපේ ජීවිතයේ එන්න එහෙම සිද්ධ කර ගැනීම අත්‍යවශ්‍යම කාරණාවක් වෙනවා. ජීවිතයට මේ වැනි මූලධර්ම අපි ඒක රාශී කරගත යුතු තියෙනවා. ඉතින් මේ විදිහට හැම වෙලාවකම වගේ විශේෂයෙන් අපි මතක් කරන්න ඕන සතර කමඨහන. ජීවිතේ හැම වෙලෙම තියෙන මේ කරදරකාරී විතර්කයන් පහළ වෙන්නේ නීවරණ ධර්මයන් වලට අදාළව. හරි. ගොඩාක් කරදරකාරී විතර්කයන් පහළ වෙන්නේ ওই නීවරණ ධර්මයන් වලට අදාළව. මොකද මම මේ කාමච්ඡන්දය නැත්නම් කාම ලෝකයේ වස්තුන් කෙරෙහි තමයි ගොඩාක්ම කාම ලෝකයේ වස්තුන් කෙරෙහි තමයි විතර්ක පහළ වෙන්නේ. එතකොට එහෙම මේ කාම ලෝකයේ වස්තුන් පිළිබඳව පහළ වෙන විතර්ක වෙනුවට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ සතර කමඨහනට අදාළව. දැන් අසුභ භාවනාව, මරණ සතිය, බුද්ධානුස්සතිය මේ වගේ දේවල් හින්දා පැහැදිලිවම අර කාමච්ඡන්දයට ප්‍රතිවිරුද්ධ විතර්ක හැදෙනවා අපේ හිතේ. ඒක එක ළඟට එක තැන ඒක පර්යන්කයෙන් දෙන මෙනෙහි කරන එකක් නේක. ඒ කියන්නේ මරණය ගැන මෙනෙහි කරපුවාම අර ලොකු කාම ආසාවන් නැති වෙලා ගිහලා හැඟීමක් උපදිනවා මේ තව චුට්ටකින් හරි මැරෙන්න පුළුවන් මාව. තව පැයකින් මැරෙන්න පුළුවන්, දෙකකින් මැරෙන්න පුළුවන්, තුනකින් මැරෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට එහෙම වුණොත් දවසකින් මැරෙන්න පුළුවන්. ඒකින්ද දන්නවා. ඉතින් කාම වස්තුන් හඹාගෙන විෂම වූ තත්ත්වයෙන් අයින් වෙනවා. අර ප්‍රබල මෙනෙහි කිරීම එනකොට ඒ මෙනෙහි කිරීම වලට බාධා කරනවා මේ කියන තමන්ගේ පැත්තෙන් වර්ධනය කරගන්න සතර කමඨහනට අදාළ හැඟීම ඉතාමත්ම ප්‍රබලව වර්ධනය වෙන්න ඕනේ තමන්ගේ පැත්තෙන්. එතකොට ඒවා මොකද කරන්නේ? කාමච්ඡන්දය යට කරලා දානවා. ඒ වගේම ව්‍යාපාදයේ වෙනුවට බුද්ධානුස්සතිය, ඊළඟට විශේෂයෙන් මෛත්‍රිය වැනි අනිත් එක මරණ සතිය වගේ දේවලුත් තරහ ගිහිල්ලා මොන හරි දෙයක් කරන්න හදන මං මැරෙන කෙනෙක් නේ, මං ඒ තරහ ගන්න දෙයක් නෑ මට කියලා වගේ හැඟීමක් උපදිනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් යටතේ අපිට මේ මරණ සතිය ආදියත් මේ තරහ අඩු වෙන්න විශාල හේතුවක් වෙන බව ඉතා පැහැදිලිව තේරෙනවා. ඊළඟට මේ ඒත් විශේෂයෙන්ම මරණ සතිය වැඩිම, බුද්ධානුස්සතිය වැඩිම වගේ දේවල් අපේ තීන මිද්දේ නැති වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒ වගේමයි දැන් අනිකුත් භාවනාවල් වලින් අර්පණා මට්ටම නැත්නම් චිත්ත සමාධිය වර්ධනය කරගන්නකොටත් පින්නත් මොකද වෙන්නේ? තීන මිද්දේ කියන එක නැති වෙලා යනවා. චිත්ත සමාධිය වර්ධනය වීම හේතුවෙන්. ඒ වගේම තමයි අපාය බය පච්චවෙක්කනතා ආදී දේවල් මෙනෙහි කිරීම තුළින් තීන මිද්දේ වගේ දේවල් සම්පූර්ණයෙන්ම යටපත් කරගන්න පුළුවන්. ඉතින් මේ ඒවා තිබුණොත් අරමුණකට යන්න බෑ. තමන් යන ගමන ලෞකික වේවා ලෝකෝත්තර වේවා තමන් දියුණු කරගන්න උත්සාහ කරන දියුණු කර ගැනීම සිද්ධ කරගන්න හම්බෙන්නේ නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද වගේ දේවල් ප්‍රබලව තමන්ගේ හිතේ ක්‍රියාත්මක භාවයට පත් වුණොත්. ඉතින් ඒක හින්දා ඒ ගැන හොඳට හිතලා අපි ඒ කුසල හැඟීම ප්‍රබල වෙන විදිහට නැවත මෙනෙහි කරන්න ඕනේ. කුසල හැඟීම, කුසල චේතනා ප්‍රබල වෙන විදිහට මෙනෙහි කිරීම කරලා මේ අත්දැකීම ලබාගෙන බලන්න මේක සැබෑවටම වෙනවද කියලා මේ අත්දැකීම හොඳින් ලබාගෙන බලන්න ඕනේ. එහෙම හරියට මෙනෙහි කරලා කටයුතු කරන කෙනෙකුට ඒට අදාළ හැඟීම ඒ වෙලාවේදී නැගෙන
බව අමුතුවෙන් එක අතකින් බලනකොට අමුතුවෙන් කියන්න ඕනෙත් නැහැ. මොකද හොඳටම දන්නවා අපි මේ වගේ දෙයක් නැවත නැවත මතක් කරොත් නැවත නැවත මොනවා හරි දෙයක් අපි නැවත නැවත මතක් කරොත් ඊට අදාළව අපිට යමක් අදාළ තැන්වලදී මතක් වෙනවා කියලා අපි හොඳටම දන්නවා. එතකොට ඒ වගේම අපි හොඳට දැනගෙන මේ පංච නීවරණයන් ටික 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 යටපත් කරගෙන ගිහිල්ලා මේ නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන් යටපත් වුණොත් මොකද්ද වෙන්නේ කියලාත් හිතන්න ඕන. මේක හිතන්න මොහොතකට එක පැත්තකින් කාමච්ඡන්දය කියලා කියන එක එක දේවල් වලට තියෙන කැමැත්ත අයින් වෙලා යනවා. එතකොට හිත විසිරෙන්නේ නැහැ. ඒකින්ද විසිරෙන්නේ නැහැ. එතකොට මේ වෙලාවේ අපි මේ කතා කරන්නේ දැන් මෛත්‍රිය ගැන, මරණ සතිය ගැන, ඒවා ගැන කතා කරේ නැහනේ. හරි විදිහට නම් කතා කරනවා. නමුත් ඒවා ගැන අපි කලින් කතා කරලා තියෙනවා. ඒක නිසා වෙනුයි අපි කතා නොකරන්නේ. එතකොට අපි බලන්න ඕනේ දැන් කාමච්ඡන්ද, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන ධර්මතා දැන් ওই විදිහට ඔය මෙනෙහි කරගෙන යනකොට දැන් දන්නවනේ ඒක. මෙතනදී එන්න ඕනේ මේක අයින් කරන්න. කාමච්ඡන්දය අයින් කරන්න මම මෙන්න මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. ව්‍යාපාදය අයින් කරන්න මම මෙන්න මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. තීන මිද්දය අයින් කරන්න මම මෙන්න මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. අන්න එහෙම අපි සම්පූර්ණයෙන් මේ මෙනෙහි කිරීම සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන්න අපේ මනස අපිට පණිවිඩය දෙන්න ඕන. මේ කාමච්ඡන්දය යට කරන්න පුළුවන්, මේක නැති කරන්න පුළුවන්, මේකට ඉඩ තියන්න ඕනේ නැහැ. අන්න ඒ පණිවිඩය තමයි ප්‍රහාණ සංඥාව කියලා කියන්නේ. එන්න ඒ ප්‍රහාණ සංඥාව ඇති කර ගැනීම සඳහා, ඒක ඇතිවීම සඳහා ඕන මානසිකාරය තමයි මේ ක්‍රියාවලිය අත්දකින්න එක. මොකද්ද ක්‍රියාවලිය? මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා අපේ මානසිකව අපිට සිද්ධ වෙන ඒ සිද්ධිය ටික ටික කර කර අත්දකින්න ඕන. කර කර අත්දකිනකොට අර බඩුවක් හදන්න පුරුදු වෙනවා මොන හරි භාණ්ඩයක් සකස් කරන්න පුරුදු වෙනකොට ඒකට මෙන්න මෙතනින් මේ දේ කරන්න ඕන, මෙතන මෙහෙම කරන්න ඕන, මෙතන මෙහෙම කරන්න ඕන කියලා පස්සේ මතක් වෙනවා. එතකොට අපි කියනවනේ යා හොඳ පළපුරුදු කෙනෙක් කියලා. හොඳ පළපුරුදු කෙනෙක් කියලා කියනවා අහවල් භාණ්ඩය හදන්න. එහෙම නැත්නම් අහවල් දේ කරන්න, උයන්න. මේ ඔක්කොම ඒ වෙලාවට කළ යුතු දේ පිළිබඳව එන මානසිකාරයයි. ඒ වගේ අපේ සිතේ අකුසලය යට කරගෙන කුසලය වර්ධනය කරන්න ඕන දේ ගැන අපිට මානසිකාරය හැදෙන්න ඕනේ. ප්‍රහාණ සංඥාව පිළිබඳව මානසිකාරයක් හැදෙන්න ඕනේ. මේ ප්‍රහාණ සංඥාව ඇති කරගත යුතුයි කියලා. අන්න එහෙම කෙරෙන්න ඕනේ. ඒ ප්‍රහාණ සංඥාව ඇති වෙන්නත් ඕනේ. ඒ ප්‍රහාණ සංඥාව ඇති කරගන්න මට මේ වගේ මානසිකාරයක් ඇති වෙන්න ඕනේ. මම අන්න ඒක තමයි මේ කතා කරන්නේ දීර්ඝ වශයෙන්. මෙන්න මේ මානසිකාරය ඇති කරගත්තට පස්සේ ප්‍රහාණ සංඥාව ඇති වෙනවා පින්නත්. හරිද? මේ මානසිකාරය ඇති කරගත්ත කෙනෙකුට ප්‍රහාණ සංඥාව ඇති වෙනවා. ප්‍රහාණ සංඥාව ඇති වුණාම මගේ මනසම මට උදව් කරනවා ඒ ප්‍රහාණය ඇති කර ගැනීම සඳහා. එතකොට ඒකේ තියෙන වැදගත්කමන්නේ ඒකයි. ඉතින් මේ විදිහට මේ දිගින් දිගට එන පුංචි අකුසලයේ පවා පුංචියට එන කාමච්ඡන්දය, ඊටාම සියුම් වශයෙන් එන ව්‍යාපාදයේ පවා නැති කරගන්න ධර්මයේ තියෙන ක්‍රමවේද භාවිතා කරමින් ප්‍රහාණ සංඥාව හොඳින් උදව් කරගෙන ප්‍රහාණ සංඥාව මේ විදිහට වර්ධනය කරගෙන යනකොට මොකද වෙන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද ඒවා නැති වෙලා ගිහිලා ටික ඒවා නැති වෙනකොට තමන් ගත්ත අරමුණෙහි අකුමන හෝ භාවනාවක යම් අරමුණක් අරගෙන තියෙනවනේ ඒ අරමුණෙන් විසිරෙන්නේ නැති තත්වයකටපත් වෙනවා. අරමුණෙන් විසිරෙන්නේ නැති තත්වයකට හිතපත් වෙනවා කියලා කියන්නේ කය නිසාවත් හිත නිසාවක්වත්. කායිකව මූලික වෙලා කාය සංකාර ඇති වෙන්නේ නැහැ. තවත් දුරට ගියාම චිත්ත සංකාර ඇති වෙන්නේ නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? සිත අති ප්‍රබල ඒකාග්‍රතාවයකට යනවා. ඉතින් අරමුණ ගැනීම එකම අරමුණක්. ඒක කුසල අරමුණක්. ඒක හින්දා පීඩාවක් නැහැ. අකුසල අරමුණු කියලා කියන්නේ හරියට පීඩාව වෙන දේවල්. ඒ අරමුණ කුසල අරමුණක් නම් පීඩාවක් නැහැ. එතකොට ඒ අරමුණ නැති වෙනවා. ගන්න අරමුණ ආයසරයක් නැති වෙනකොට ඒ අරමුණේ නැවත නංවනවා. ඒ කියන්නේ අරමුණ ගන්නවා, අරමුණ විසිරෙනවා, ආය අරමුණේ නංවනවා, අරමුණ ගන්නවා, විසිරෙනවා. මේ ක්‍රියාවල දෙක අතර අරමුණ ගන්නවා, විසිරෙනවා, ආය
අරමුණ ගන්නවා ආය විසිරෙනවා එතකොට ආය ගන්නවා මේ ක්‍රියාවලි දෙකක් අතර අරමුණ ගැනීම සහ විසිරීම අතර ඊට පස්සේ ආය අරමුණ ගැනීම සහ විසිරීම අතර වෙනත් අරමුණ වලට හිත යනවා සාමාන්‍ය පුද්ගලයෙක්ගේ වෙනත් අරමුණ වලට ගිහිල්ලා දැන් උදාහරණයක් විදිහට අපි ආනාපාන සතිය නම් උන්න අරමුණ ගන්නවා ආය අරමුණ අඩු වෙගෙන යනවා ආය ඒ අරමුණම ගන්නවා ආය අරමුණ අඩු වෙගෙන ගිහලා ඔන්න වෙන මොන හරි කල්පනා වෙවි ඉන්නවා. එතකොට මේ අරමුණම ආය ආනාපාන අරමුණම නැවත ගන්නවා. හැබැයි මේ දෙක අතර වෙනත් අරමුණු ගැනීමක් තිබිලා. එන්න ඒ අරමුණු ගැනීම අඩු වෙවි යනවා Tamanට අත්දකින්න පුළුවන්. එහෙම එක දිගට එහෙම අඩු වෙලා ගිහිල්ලා මේ අපි වර්ධනය කරන අරමුණ එක දිගට හිතේ නැවත ගැනෙනවා. එතකොට එහෙම එක දිගට ඒ අරමුණම අපි වර්ධනය කරන අරමුණම එක දිගට සිතෙන් නැగిලා එනවා නම් යම් හේයකින් අපි තේරුම් ගන්න ඕන පින්වත්නි ආය කිසිම ප්‍රශ්නයක් නැති බව බාහිර අරමුණු කිසිම දෙයක් එතන එන්න විදිහක් නැහැ. බාහිර අරමුණ එහෙනම් අපි කියනවා මේ අරමුණ හිතෙහි නැගුණා කියලා. එතකොට පංච නීවරණ යටපත් වුණා තමයි මේ අරමුණ හිතේ නැගෙන්නේ. අන්න ඒක තමයි කියන්නේ ඒකාග්‍රතාවයේ එකඟ බව. ඒ අරමුණේ හිත එකඟ වෙනවා. ඉතින් අන්න ඒ තමයි වෙලාවකට අපිට යම් ප්‍රමාණයකට හරි අර්පණාවකට පැමිණියා චේතසෝ අබිනිරෝපණා කියලා කියන්නේ ඒකයි තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා කියලා කියන්නේ ඔන්න ඔය තත්ත්වය. ඉතින් අන්න ඒ තත්ත්වෙට තමන්ව පත් කර ගන්න හැඟීමෙන් උන මේ ගානට ආවට පස්සේ පින්නත්නි මතක් කරත් ඒ අකුසලයේ මතක් වෙන්නේ නැති ස්වභාවයකට පත් වෙනවා. එතකොට අපි කියනවා මේකට විස්කම්බන වශයෙන් ප්‍රහාණය වුණා කියලා. ප්‍රථම ධානයෙන් උඩ තියෙන්නේ විස්කම්බන ප්‍රහාණයයි. එහෙනම් විස්කම්බන ප්‍රහාණය කියන එකේ தත්ත්වය තේරුම් ගන්න ඕන. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නැත්තම් හිත එකම අරමුණක දැන් තියෙන්නේ මොහොතකට හිතලා බලන්න තමන්ගේ தත්ත්වය මොකද්ද? ඒ වගේ தත්ත්වයක නම් තියෙන්නේ මට මේ ලෝකයේ ඉන්නකොට දැනෙන්න ඕන අනිත් දේවල් පිළිබඳව දැනෙන ආකාරය මොකක්ද කියලා ඒ කියන මානසිකත්වයේ ඉද්දි මේ කය දැනෙන්නට විදියක් නැහැ. පස්සම් භයං කාය සංකාරං පළවෙනියෙන් කයෙහි දැනීම දැනෙන විදියක් නැහැ. ඒ වගේම තමයි සිතෙහි දැනීම පරීක්ෂා කරලා බැලුවොත් මේ වගේ වෙලාවක වෙන කිසිම අරමුණකට යන්නේ නැහැ. එතකොට කාමච්ඡන්දයෙන් හිත අත මිදිලා ව්‍යාපාදයෙන් අත මිදිලා මේ වගේ කාමච්ඡන්ද ව්‍යාපාදය ආදියෙන් අත මිදෙනකොට අපේ පින්වත්නි යම් කිසි කෙනෙකුට ඊ타ත්ම ප්‍රකටව ප්‍රබලව දැනෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අර අපහසුතාවයන් නැති වෙනවනේ. මොකද කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙකම ගත්තහම අපිට පීඩිත සහිත තීව්‍ර කටුක මාරාන්තික වේදනා එන දේවල් ඒවා. අපි සාමාන්‍යයෙන් අපිට නොතේරෙනවා ඒවයින් සැප ලැබෙනවා කියලා හිතන්නේ තරහ ඇවිල්ලා කාට හරි ප්‍රහාර එල්ල කරනකොට එතකොට කාමච්ඡන්ද ආදී ඇවිල්ලා ඒවා තෘප්තිමත් කරගන්නකොට අපිට හිතෙන්නේ අපි හොඳම දේවල් ටික ඔක්කොම කරගත්තා කියලා. නමුත් ඒවා හින්දා අධිකතර වූ පීඩනයන් සහිතවයි ඒවයින් ගැලවෙන්න බැරුවයි ඉන්නේ. ඒක හොඳින් විමසන කෙනෙකුට තේරෙනවා. යම් කිසි රූපයක් දැකීමේ ආසාවක් තියෙනවා නම් ඒක නොදැක ඉන්නකොට ඇතිවෙන ගින්න කවුරුත් විඳිනවා. ඒ ගින්න නැති කරගන්න ඒ රූපම පෙන්නනවා. පෙන්නන්න නැවත ඒ රූපය දකින්න තියෙන ආසාව ඇතුළාන්ත ඇල්ම වැඩි වෙනවා. එතකොට එහෙම අපිට මේ ඒ වගේ එන්ඩ වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? ආසාව වැඩිවෙන්න දුක් වැඩි වෙනවා ඒ දේවල් හින්දා. එතකොට මේ විදිහට විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනකොට විශේෂයෙන් තරහ සහ ආසාවල් ඒවා ගැන තියෙන උවමනාව නැති වෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ හරියට නිකන් උස්සගෙන හිටිය බරක් බිමින් තිබ්බා වගේ. ඒ කියන්නේ හරි ලොකු බරක් තියාගෙන ඉඳලා ඒක වෙලාවකට පැත්තකින් තිබ්බොත්
හරි ලොකු විවේකයක් දැනෙනවනේ. හරිද? අන්න එහෙම විවේකයක් ඇති වෙනවා පින්වත්නි. පීඩණයෙන් තිබ්බ මනසට කාමච්ඡන්ද ආදිය හින්දා තීන මිද්ද ආදී නොයෙකුත් අකුසලයන් හින්දා ඒ අකුසලයන් යෙදිලා ඊට පස්සේ Tamanට ගැලවෙන්න බැරුව ඒවයින් තියෙන පීඩනය සම්පූර්ණයෙන් අයින් වෙලා මොකද වෙන්නේ? Tamanට රිසිසේ හැසිරෙන්න පුළුවන් තත්වයකට පත් වෙනවා. අන්න ඒ தত্ত্বය තුල කාමච්ඡන්ද ආදිය ඊටා ප්‍රබලව වර්ධනය වෙච්ච නිසා ඒවා හින්දා පීඩා විඳින්මින් හිටිය කෙනා මේවය සම්පූර්ණයෙන්ම හිත අතමුදුව ගන්නකොට එයාට ලැබෙන අර සහනය නිසා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඒ වගේම මහා දුකක් විඳින මේ ශරීරය නිසා මහා දුකක් විඳිනවා අපි. හිතන්නකො පොඩ්ඩක් හැම වෙලේම නලියනවා, හැම වෙලේම කසනවා, හැම වෙලේම රිදෙනවා. ඒ වගේම කණ්ඩ දෙන්න ඕනේ, බොණ්ඩ දෙන්න ඕනේ, නාවන්න ඕනේ, දාඩි දානකොට ප්‍රශ්නයක්, සීතල දැනෙනකොට ප්‍රශ්නයක්, මේ වගේ ලොකු ගැටලු රාශියක් එක තමයි මේ ශරීරයත් එක්ක ඉන්නේ. ඉතින් අන්න ඒ මේ වගේ පීඩිත ශරීරයක කිසිමම දැනීමක් නැතුව මේ ශරීරයෙන් නිදහස් වුණා වගේ දැනෙනවා. ඒක තමයි කාය සංකාරයන් සංසිඳෙනවා කියලා කියන්නේ. ඒතර කයෙහි තියෙන දැනීම්, කය නිසා ඇතිවෙන යම් කිසි ආකාරයක හැඟීමක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. ඒ වගේම බාහිර අරමුණු නිසා හිතේ ඇති වුණා වූ යම් කිසි තීව්‍ර කටුක රෞද්‍ර ගෝර ඡණ්ඩ අරමුණක් තිබුණා නම් ඒ වේදනාවලුත් එක්ක එන යම් අරමුණු ආවා නම් ඒවා නැති වෙලා යනවා. එතකොට කාමච්ඡන්ද හින්දා, ව්‍යාපාද හින්දා මේ වගේ දේවල් හින්දා ආපු හිතේ ආපු පීඩනයක් නැති වෙලා යනවා. කයේ ආපු පීඩනයක් නැති වෙලා යනවා. ඒකද කයේ රිදීම් ආදිය නැති වෙන හින්දා මොකද වෙන්නේ? ලොකු සැපයක් ඇති වෙනවා. අර සිතේ ඇති වෙන දේවල් නැති වෙන හින්දා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. මේ දෙකටම හේතුව විවේකයක් ලැබෙන එකයි. මොකද මේවට ප්‍රතිචාර දක්වන හිටි කාමච්ඡන්ද වලට ප්‍රතිචාර දක්වන්න ඕන, එතකොට ව්‍යාපාද වලට ප්‍රතිචාර දක්වන්න ඕන Tamanට. එතකොට කය රිදෙනකොට ඒක හරවන්න, පෙරලන්න, නලියන්න ඕන කරන වැඩ පිළිවෙල හදා ගන්න ඕන. ඉතින් ඒවාට ප්‍රතිචාර දක්ව තිබ්බ සිත ප්‍රතිචාර දැක්වීමට අවශ්‍යතාවයක් නැතුව එක මොහොතකට නිහඬතාවයකට, නිශ්චලතාවයකට පත් වෙනවා. ඉතින් අන්න ඒ විවේකය හින්දාම අධිකතර වූ ප්‍රීතියක් සහ සැපයක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අරමුණෙහි ගැනීමක් තියෙනවා, අරමුණ විසිර යාමක් තියෙනවා. ඒ වගේම තමන්ගේ පැත්තෙන් තේරෙනවා අරමුණ ගැනීම, අරමුණේ විසිර යාම, විතක්ක ਵਿਚාර, ඔන්න ප්‍රීති. ඒ කියන්නේ අර මං කිව්ව කාරණාව හින්දා ප්‍රීතිය, සුඛ, කායික වශයෙන් සංසිඳෙන හින්දායි ඇති වෙන සැපය, ඊළඟට ඒකාග්‍රතාව, කුසල අරමුණක එක අරමුණක එක දිගට මේක රැඳෙනවා මේ කියන මේ කුසල අරමුණ තුල. ඉතින් එතකොට වෙන්නේ මොකක්ද කියලා දැන් පැහැදිලි. මෙන්න මේ தත්ත්වයට පත් වෙනවට කියනවා විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා කියලා. හරිද? මේ தත්ත්වයට පත් වෙනවට කියනවා අපි විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා කියලා. ඉතින් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරගන්නට පහසු නෑ. හරිද? ඒකට සතර කමඨහනින් පෝෂණය වෙන්න ඕනේ, ගුණවන්ත වෙන්න ඕනේ, සිල්වන්ත වගේම ගුණවන්ත කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් යෝගියෙකුට තියෙන හොඳම අවස්ථාව, යෝගියෙකුට යෝගී ජීවිතය කියලා කියන එකේ මේ කියන සමාධිය තිබිය යුතුම තත්වයක් තමයි තියෙන්නේ. ඒ මොකද එතකොට තමයි ඒ නියම යෝගියෙක් බවට පත් වෙන්නේ, නියම සුඛ සහගතව වාසය කරන. එතකොට තමයි නියම යෝගියෙක් බවට පත් වෙන්නේ. මොකද මේ සැපයෙන් වාසය කරන කෙනෙක් වෙන්න ඕනේ යෝගියෙක් කියන කෙනා. කර්කස කෙනෙක් වෙනවට වැඩිය කර්කසව ඉන්න යෝගීන් ඉන්නවා ඕන තරම්. නමුත් සැපයෙන්, Tamanට සැපයෙන් යුක්තව ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් නම් ඒ යෝගී ජීවිතේ හිත අලවා වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විස්කම්බන ප්‍රහාණය කියන එක ගැන තව කතා කරන්න ඕනේ. එතකොට අපිට දැනෙන්න ඕනේ, මේ නිකන් ඉන්නකොට දැනෙන්න ඕනේ මේ හිත සමාහිත වීමේ තියෙන සුවය කොච්චරද කියලා. ඒ සුවය දිව්‍ය ලෝකයක ඉන්නකොට දැනෙන සැපයට වැඩිය වැඩි සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දිට්ඨ ධම්ම සුඛ විහරණය, මේ ජීවිතේ ලැබිය හැකි සැපම විහරණය යමක්ද, ඒ තමයි ප්‍රථම ධ්‍යාන, ဒုတိ ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා කියන ධ්‍යාන වේගයන්.
ඉතින් මේවා උපද්දවා ගන්නට පුළුවන්කමක් තියෙනවා කෙනෙකුට තමන්ගේ ජීවිතයේ මේ ධ්‍යාන බලයන් උපදවාගෙන වාසය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න ඕන එහෙම තියෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවට පත්වෙන්න ඕනේ කියලා හැඟීමක් තියෙන්න ඕන. එතකොට අකුසලය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා මේ එන නැගිලා එන්නේ නැති තත්වයකට මේ මොහොතේදී පත් වෙලා. හැබැයි මේ ධ්‍යානයෙන් නැගී සිටියට පස්සේ යාට අකුසලයන් ඕන තරම් එනවා. ධ්‍යානයෙන් නැගී සිටියට පස්සේ එයාට අකුසලයන් ඕනෑ තරම් එනවා. ධ්‍යානයේ ඉන්න තාක්කල්, ඒ කියන්නේ ධ්‍යානයට සමවැදිලා ඉන්න තාක්කල් කිසිම අකුසලයක් එන්න විදිහක් නැති බව මේ පින්නන්ත අයට තේරෙන්න ඕන. අපි මූලධර්ම කතා කරපු නිසා වෙයි. එහෙනම් මොකද ඒ අරමුණ එකම අරමුණක නංවන නිසා ඒ අරමුණේ විසිර යනකොටම නැවත ඒ අරමුණේ නංවන නැවත ඒ අරමුණේ නංවන ලක්ෂණය හින්දා එතනදී අකුසලයක් එන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒක විස්කම්බන ප්‍රහාණය කියන අවස්ථාවට උදා වුණාට පස්සේ නමුත් ඒ සමවැදීමෙන් අයින් වෙනකොටම ඒ අකුසල් වෙන ගතිය හිතේ නැගෙනවා. ඉතින් අපි බලන්න ඕන මෙවැනි තත්වයකටත් මානසිකාරය හදාගන්න කොයි විදිහටද සම්පූර්ණයෙන් අපි මානසිකාරය හදන්න කියලා සතර කමඨහනත් එක්ක අපි චුට්ටක් සාකච්ඡා කරමු. මොකද ඊට ප්‍රායෝගික තැනකට යා යුතුව තියෙන හින්දා. ඉතින් මේ විදිහට ප්‍රහාණ සංඥාව ටික ටික වර්ධනය කරගෙන තමන්ගේ ජීවිතය ඉතා සාර්ථක තැනකට ගන්නටත් සසර ජීවිතය ඉතා සුවපත් භාවයට පත්වන්නටත් මේ පින්නන්ත හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැමදෙනාම වෙනුවෙන්. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අදත් නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්නන්ත දරුවන්ගේ බැතිබර සත්කාරයන් නිසාවෙන්. ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට හේතු වේවා. අය වෙනුවෙන් ඒ වගේම ඒ අයගේ නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ට පවා මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් සැනසීමෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා අපි ඇත්තන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන අතර වාරයේදී කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස සිද්ධ කරන ඒ සත්කාරයන් හේතුවෙන් සසර වසන තාක්කල් ඒ ඇත්තන්ට කිසිදු ආකාරයක පාප මිත්‍ර සේවනයකට පත් නොවේවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. ඒ හැම දිනාටමත් උතුම් අවබෝධයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්‍යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පින්වත්නි සුසිත් නෝනිස්, ශ්‍රියානි නෝනිස්, ශාන්ති නන්දදාස, අශෝක තමරා, ශාන්තා, කේවි රණසිංහ, රොහාන්, ශාමලී, සමන්, ගයත්‍රී යන දූදරුවන් වගේම ලේලිවරුන් හා බෑනාවරුන් ඇතුළු ඒ වගේම තරිඳු, විශ්වි, ස්ටෙෆාන්, සචීනී, හසිත් හා අනුදි යන මුණුපුරු මිනිපිරියන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. අපගේ මෑණියන් වන ඩොලී වික්‍රමසිංහ මෑණියන්ගේ තෙවන ගුණානුස්මරණය හා නැසිගිය පියාණන් වන සිරිපාල් නන්දාස පියතුමාටත්, දේවිඩ් වික්‍රමසිංහ මාමාටත්, රොස්ලින් හා මැගිලින් වික්‍රමසිංහ ලොකු අම්මලාටත්, ගාමිණී නන්දදාස සොයුරාටත් ඇතුළු පවුලේ නැසීගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පවුලේ සියලුම අයට නිදුක් නිරෝගී බව ලැබේවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම ලෝකවාසී ලංකාවාසී රෝගීන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පවුලේ සියලුම දූ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා ආශිර්වාදයක්ම වේවා කියන අරමුණෙන් තමයි ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය වේවා කියලා අදහස් කරගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් මේ පින්වන්ත අයට නම් සඳහන් කරපු සියලුම පින්වන්ත අයට සුජීවත්ව වාසය කරන නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පරලෝ යන්නට දුන්න සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වසංගත කාලයේදී කිසියම්ම දුකක් කරදරයක් ඇති නොවී තමන්ගේ ජීවිත සුඛිත මුදිත කරගන්නට මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය ධර්ම දානමය පුණ්‍ය කර්මය
හැම දෙනාටම හේතුවේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.